ආයුබෝවන් දුවේ පුතේ 13 වන ශ්‍රේණියේ දෙවන පාඩම. එහෙම නැත්නම් අපි සමස්තය වශයෙන් ගත්තාම 11 වන පාඩම. විදුලි බල ජනනය හා බෙදා හැරීම. ඔබට මතක ඇති අපි පළවන කොටසෙන් ලංකාවේ ලෝකය පුරා භාවිතා කරන විදුලිය නිපදවීම සඳහා භාවිතා කරන ප්‍රභේද ගැන සාකච්ඡාවට භාජනය කරා. එහිදී අපි විශේෂ වශයෙන් භාවිතා කරනවා කිව්වා ලංකාවේ ජල විදුලිය සහ පොසල ඉන්ධන දහනය මගින් සිදුවන බලාගාර. ඒ බලාගාර සිට විදුලිය කොහොමද අපේ නිවසට එන්නේ? අපේ නිවසට එද්දී මොනවද මෙයාගේ අන්තර්ගතයන්? මොන වගේ ස්ථාන පසු කරමින්ද මේ විදුලි ධාරාව ගමන් කරන්නේ කියන කාරණාව සාකච්ඡාට භාජනය කරනවා දෙවන කොටසෙන් විදුලි බල සම්ප්‍රේෂණය හා බෙදා හැරීම ඒකකයෙන්. අප මෙතෙන් සිට ඒ ක්‍රමවේදය ඊටම ක්‍රමානුකූලව ඔබ සමග විස්තර කරන්න සූදානම්. විදුලි බල සම්ප්‍රේෂණය හා බෙදා හැරීම අපි මේකට කියනවා electrical power transmission and distribution කියලා. මොකද්ද මේකට කියන්නේ? electrical power transmission and distribution කියලා. විදුලි බලාගාර බොහෝ විට තනු ලබන්නේ ජනාකීර්ණ නොවන ප්‍රදේශවල වන අතර විශේෂයෙන්ම ජල විදුලි බලාගාර පිහිටා ඇත්තේ පාරිභෝගික මධ්‍යස්ථානවල ඩිමාන්ඩ් සෙන්ටර් කස්ටමර් සෙන්ටර් වල සිට ඉතා දුර බැහැර ප්‍රදේශවලය. දැන් ලංකාවේ ගත්තහම බොහෝ විට දුවේ පුතේ ජල විදුලි බලාගාර නිර්මාණය වී තිබෙන්නේ මධ්‍යම කඳුකරය ආශ්‍රිතව. එනකම් මධ්‍යම පළාතේ. නමුත් යාපනයේ හම්බන්තොට මෙවැනි ප්‍රදේශවලට මේ නිපදවන විදුලි බලය සම්ප්‍රේෂණය කළ යුතුයි. ඒ වගේම කොළඹ අවට තිබෙන තාප විදුලි බලාගාරවල නිපදවන විදුලියත් ලංකාව පුරා විසුරුවා හැරිය යුතුයි. මෙහිදී විදුලි බලය සම්ප්‍රේෂණය කියන්නේ මොකක්ද? විදුලි බලය බෙදා හැරීම කියන්නේ කුමක්ද කියන කාරණාවට අපි මුලින්ම අවතීර්ණ වෙමු. මේ නිපදවන විදුලි බලය බෙදා හැරීමකින් තොරව, සැපයීමකින් තොරව, පරිභෝජනයකින් තොරව කිලෝමීටර් දහස් ගාණක් ඈතට අරන් යන්න වෙනවා. එහිදී බෙදා හැරීමත් එක් පරිභෝජනයට සුදුසු තත්ත්වයට පත් කිරීමත් එක් විදුලි බලය රැගෙන යාම අපි කියනවා විදුලි බල සම්ප්‍රේෂණය කියලා. එතනින් පස්සේ පාරිභෝගිකයන්ට මේ විදුලි බලය බෙදා දීමේ ක්‍රියාවලියට අපි කියනවා බෙදා හැරීම කියලා. ඒ ක්‍රියාවලියට කියනවා මොකද පුතේ? බෙදා හැරීම කියලා. දැන් අපි බලමු සම්ප්‍රේෂණය බෙදා හැරීම කියන ක්‍රියාවලිය. දෙසට අපි අවධානය මේ ආකාරයෙන් යොමු කරමු. විදුලි බලාගාරයේ සිට පාරිභෝගිකයා දක්වා විදුලිය රැගෙන ඒම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කර දැක්වෙයි. එනම් විදුලි බල සම්ප්‍රේෂණය electrical power transmission හා විදුලි බල බෙදා හැරීම electrical power distribution ලෙස වර්ග දෙකකට බෙදනවා. මොකද්ද? විදුලි බල සම්ප්‍රේෂණය electrical power transmission අනිත් එක විදුලි බලය බෙදා හැරීම electrical power distribution ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වනවා. මොකද්ද මේ කොටස් දෙකෙන් වෙන්නේ? මොකද්ද මේ ක්‍රියාවලිය? මේ ආකාරයට බලමු අපි. විදුලි බල සම්ප්‍රේෂණය ලෙස හඳුන්වන්නේ විදුලි බලාගාරයේ සිට පාරිභෝගික මධ්‍යස්ථාන අසල ඇති ජාල උපපොළ දක්වා විදුලි ශක්තිය මහා පරිමාණ වශයෙන් රැගෙන යාමයි. ඔබ දන්නවා ඔබේ ප්‍රාදේශීයව ලොකු යාඩ් තියෙනවා. ට්‍රාන්ස්ෆෝමර් ගණනාවක් සමන්විත වූ විශාල මධ්‍යස්ථානයක් තියෙනවා. දැන් මේ ආකාරයට අපි කතා කරන මේ විදුලි බල රැහැන් මෙන්න මේ ප්‍රධාන වශයෙන් ලොකු විදුලි බල රැහැන් තියෙන ප්‍රදේශ යා කරමින් තිබෙන. දැන් මෙන්න මේවා හරහා විදුලි බලය මොකද්ද වෙන්නේ? විදුලි බලය මෙන්න මේවා හරහා තමයි සම්ප්‍රේෂණය වන්නේ. මොකද්ද මේකට කියන්නේ පුතේ? සම්ප්‍රේෂණය. එහෙම නැත්නම් අපි මේකට කියනවා transmission. ඒ වගේ ඔබ දැකලා ඇති මෙන්න මේ වගේ විදුලි රැහැන්. ඔන්න ඔය වගේ විදුලි රැහැන්. මේ අන්ත්‍රාවයි කියලා බෝඩ් එකක් එහෙම ගහලා තියෙන්නේ. මෙන්න මේ වගේ විදුලි බලය අරන් යනවා නම් මේකට අපි කියනවා බෙදා හැරීම. මොකක්ද ඒකට කියන්නේ? බෙදා හැරීම. එහෙම නැත්නම් distribution කියලා කියනවා. මේකට අපි කියනවා distribution. Transmission and distribution.
මේ ප්‍රදේශ යා කරමින් පළාත් යා කරමින් දිවෙන මේ විශාල සම්ප්‍රේෂණ රැහැන් එකවරම ලොකු යාඩ් එකක් ලොකු ග්‍රිඩ් එකකට එකතු වෙනවා. ඒ ග්‍රිඩ් එක හරහා තමයි මේ විදුලි බලය බෙදා හැරීම සිදු කරන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට ගමු. මෙන්න මේ ආකාරයට පැහැදිලි කිරීමක් මම ඔබට කරන්නම්. මෙන්න තියෙනවා විදුලි බලාගාරය. පවර් ස්ටේෂන් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. මේ තියෙනවා මොකද්ද පුතේ? පවර් ස්ටේෂන් එකක්. ඔය තියෙන පවර් ස්ටේෂන් එක. මේ පවර් ස්ටේෂන් එකෙන් නිපද වෙනවා මෙගාවෝට් 100ක විදුලියක්. කොච්චරක්ද? මෙගාවෝට් 100ක විදුලියක්. මේ මෙගාවෝට් 100 විදුලිය මෙන්න මේ ස්ථානය දක්වා ජාල උපපොලක්. සිංහලෙන් කියනවා ජාල උපපොල. මොකද්ද පුතේ? ජාල උපපොල ග්‍රිඩ් එකකට දක්වා මෙන්න මෙහෙම අරගෙන එනවා. ඕකට අපි කියනවා විදුලි බලය සම්ප්‍රේෂණය. මෙතනින් පස්සේ තමයි මේ විදුලි බලය විවිධාකාර ප්‍රදේශවලට බෙදා හරින්නේ. අපි තියමු එක්තරා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට යවනවා. එයාගෙන් තව මේ අණු කොටස් වලට බෙදනවා. මෙතනින් තව අණු කොටස් වලට බෙදනවා. මෙතනින් තව ගම් නියං ගම් පුරා විහිදෙනවා. අපිට බෙදන්න අවකාශය තියෙන්නේ මේ මෙගාවෝට් 100 පමණයි. ඒ මෙගාවෝට් 100ට වඩා වැඩිපුර ඉල්ලුමක් තිබුණොත් මේ මධ්‍යස්ථානයේ ජාල උපපොළ තව තැනකින් විදුලි බලය ගේන්න ඕනේ. එහෙම නැති වුණොත් බෙදන්න ප්‍රමාණවත් නැති වුණොත් අන්න අපි විදුලි බලය කට් කරනවා. විදුලි විසන්ධි කරනවා. ඔබට පැහැදිලි ඇති. විදුලි බලය විසන්ධි කරනවා. මෙන්න මේ ක්‍රියාව ඊටාම නිවැරදිව පාලනය කිරීමෙන් ලබා දීම තමයි CEB සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ කාර්යභාරය. විතර නිවැරදිව ගණනය කිරීම සහිතව අවශ්‍ය ප්‍රමාණයටම උදුර ලබා දෙන්න ඕනේ. මතක තබා ගන්න මේ වොට් කියලා කියන්නේ තප්පරයට ජූල් තමයි වොට් කියලා කියන්නේ. මේ නිපදවන විදුලි ශක්තිය කිසිම අවස්ථාවක ගබඩා කර තබා ගන්න බෑ. ගබඩා වික්වීමක් නෑ. ගත්ත පාවිච්චි කරා මේ වෙලාවට ඔබ නිවසේ ආලෝක ධාරාව ඇති. රූපවාහිනී දුරකථන වැඩ කරනවා ඇති. මේ තප්පරයට ජවය පරිභෝජනය කරනවා විදුලි බලාගාරවල නිපදනවා බෙදා හරිනවා. කිසියම් අවස්ථාවක විදුලි කප්පාදුවක් වෙනවා කියලා කියන්නේ අපි ඉල්ලන තරම් ප්‍රමාණවත් විදුලි බලයක් දෙන්න ජවයක් දෙන්න විදුලි බලාගාරවල නිපදන මේ ජව ප්‍රමාණය මදි. මෙන්න මේ ක්‍රියාවලිය පිළිබඳව අවබෝධය තබා ගනිමින් අපි පාඩම ඉදිරියට රැගෙන යමු. විදුලි බල සම්ප්‍රේෂණය ලෙස හඳුන්වනුයේ විදුලි බලාගාරයේ සිට පාරිභෝග මධ්‍යස්ථාන සැලැති ජාල උපපොළ ග්‍රිඩ් සබ්ස්ටේෂන් දක්වා විදුලි ශක්තිය මහා පරිමාණ වශයෙන් රැගෙන යාමයි. විදුලි ශක්තිය කොහොමද පුතේ මහා පරිමාණ වශයෙන් රැගෙන යාම අපි කියනවා මොකද්ද? විදුලි බලය සම්ප්‍රේෂණය කිරීමක් කියලා. ඒට කියනවා මොකද්ද පුතේ ලස්සන වචනේ? විදුලි බල සම්ප්‍රේෂණය කියලා. විදුලි බලය බෙදා හැරීම ලෙස හඳුන්වන්නේ ජාල උපපොළ ග්‍රිඩ් සබ්ස්ටේෂන් සිට පාරිභෝගිකයා දක්වා විදුලි ශක්තිය රැගෙන යාමයි. ඒකෙදි කියනවා ජාල උපපොළයේ සිට ග්‍රිඩ් සබ්ස්ටේෂන් සිට පාරිභෝගිකයා දක්වා විදුලි ශක්තිය රැගෙන යාමේ ක්‍රියාවලියට කියනවා ඩිස්ට්‍රිබියුෂන් කියලා. අන්න ඩිස්ට්‍රිබියුෂන්. බෙදා හැරීම. නැවතත් කෙටියෙන් මතක තියාගන්න. විදුලි බලය නිපදවන ස්ථානයේ සිට ජාල උපපොළ ග්‍රිඩ් සබ්ස්ටේෂන් එකට විදුලි බලය රැගෙන යාම විදුලි බලය සම්ප්‍රේෂණයයි. ට්‍රාන්ස්මිෂන් සම්ප්‍රේෂණය. ඒ ග්‍රිඩ් එකේ ඉඳලා මේ කතා කරන ග්‍රිඩ් එකේ ඉඳලා ග්‍රිඩ් සබ්ස්ටේෂන් ඉඳලා පාරිභෝගිකයා දක්වා විදුලි බලය රැගෙන යාම බෙදා හැරීම කියලා හඳුන්වනවා. ඔන්න ඔය කාරණාව ඊටාම හොඳින් දුවල පුතාලා සියලු දෙනාම මතකයේ තියාගන්න ඕනේ. මොකද්ද ට්‍රාන්ස්මිෂන් කියන්නේ? මොකද්ද ඩිස්ට්‍රිබියුෂන් කියන්නේ? ට්‍රාන්ස්මිෂන් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුෂන්. විදුලි සම්ප්‍රේෂණ රැහැන් ට්‍රාන්ස්මිෂන් ලයින් ජාල උපපොළවල් හරහා එකිනෙක සම්බන්ධ වනුයේ ජාලයක් ලෙසය. ජාලයක් ආකාරයට සම්බන්ධ වෙනවා. බලන්න විදුලි සම්ප්‍රේෂණ රැහැන් ට්‍රාන්ස්මිෂන් ලයින්
ජාල උපපොළවල් හරහා එකිනෙකට සම්බන්ධව ජාලයක්සේ පවතී. දැන් ලංකාව තුල නිපදවන සියලුම විදුලි බල ජාල සම්ප්‍රේෂණ ට්‍රාන්ස්මිෂන් ඒවා එකිනෙක ලින්ක් වෙලා තියෙනවා. අපිට කොහේ හරි ස්ථානයකින් මේ විදුලි බලය මේ සමස්ත ජාලයට ලබා දීම සිදු කළ හැකියි. සමස්ත ජාලයට ලබා දීම සිදු කළ හැකි විදුලි සම්ප්‍රේෂණ රැහැන් එකිනෙක මේ සියල්ලංගේම එකතුවෙන් සම්බන්ධ වී තිබීම මෙහිදී අපට දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක්සේ සලකන්න පුළුවන්. එම නිසා එම කොටස සම්ප්‍රේෂණ ජාලය එකට අපි කියනවා මොකද්ද? සම්ප්‍රේෂණ ජාලයක් ට්‍රාන්ස්මිෂන් ග්‍රිඩ් එකක්. අන්න මේ ට්‍රාන්ස්මිෂන් ග්‍රිඩ් එකට ඒ අවස්ථාවේදී විශාල වශයෙන් අපි කියමු මෙන්න මේ ට්‍රාන්ස්මිෂන් ග්‍රිඩ් එක කියලා. ඔන්න ඔය ට්‍රාන්ස්මිෂන් ග්‍රිඩ් එකට හැම තැනකින්ම විදුලි බලය එකතු වෙනවා. ඉහළ කොත්මලේ, රන්දෙනිගල, රන්ටැඹේ, කැලණිතිස්ස, සපුගස්කන්ද හැම තැනකින්ම විදුලි බලය එනවා. මේ විදුලි බලය තමයි ලංකාවටම බෙදා හරින්නේ. දැන් ලංකාවට බෙදා හරින අවස්ථාවේදී මෙන්න මෙවැනි අවස්ථාවක දැන් බලන්නකෝ මේ තියෙනවා ලංකාව. ඔහොම ලංකාව තියෙනවා. මේ සම්ප්‍රේෂණ රැහැන් වලට හැකියාවක් නැහැ ඉල්ලුමට සරල නදියට සැපියුම් ජවය දෙන්න. ඒ නිසා එක්තරා අවස්ථාවක මෙන්න මේ ප්‍රදේශයක් කට් කරනවා. මේ කට් කරාම මෙගාවෝට් ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් අපිට මොනවා කරගන්න පුළුවන්ද? ඉතිරි කරගන්න පුළුවන්. සමහර ලාවට මේ ප්‍රදේශයක් කට් කරනවා. මේ ප්‍රදේශයක් කට් කරනවා. මේ ප්‍රදේශයක් කට් කරනවා. ඒ නිසා මේ කට් කරන ප්‍රදේශ තීරණය කරන්න ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ මේ ජාලයට හා සම්බන්ධ කාල පරිච්ඡේදවලදී දල වශයෙන් පරිභෝජනය කරන්නා වූ මෙගාවෝට් ගාන ඔවුන්ගේ සටහන් තිබෙනවා. ඒ සටහන් වලට ගැළපෙන පරිදි අනුකූලන පරිදි ඔවුන් ඩිසයිඩ් කරනවා අප මේ ප්‍රමාණය සමානව සන්තුලනව කොහොමද ලංකාව පුරා බෙදා හරින්නේ කියලා මෙන්න මේ ට්‍රාන්ස්මිෂන් ග්‍රිඩ් එක සම්ප්‍රේෂණ ජාලය සහිත විදුලි බල ජාලයෙන් තීරණය කරනවා අපි කොමන ප්‍රදේශයක පවර් කට් එකක් කරනවද පවර් කට් එකක් කරලා මේන සම්පූර්ණ වොට් ගාන කොහොමද ලංකාව පුරා ඊටාම ක්‍රමානුකූලව කිසිදු කෙනෙකුට අසාධාරණයක් නොවන පරිදි බෙදා හරින්නේ කියන කාරණාව. එම නිසා සම්ප්‍රේෂණ ජාලය ට්‍රාන්ස්මිෂන් ග්‍රිඩ් ලෙස හැදින්වන අතර කිසියම් රටක විදුලි සම්ප්‍රේෂණය හරහා බෙදා හැරීමේ ජාල එකතු වූ විට එය විදුලි බල ජාලයක් පවර් ග්‍රිඩ් එකක් කියලා හඳුන්වනවා. අනිතාම ලස්සන වැදගත් වචන දෙකක් කියනවා ට්‍රාන්ස්මිෂන් ග්‍රිඩ්. සම්ප්‍රේෂණ රැහැන් ඔක්කොම එකතු වුණාට පස්සේ කියනවා ට්‍රාන්ස්මිෂන් ග්‍රිඩ් එකක් කියලා. සම්ප්‍රේෂණ ජාලයක්. ඒ සම්ප්‍රේෂණ ජාලයෙන් තමයි පවර් එක දෙන්නේ. ඊළඟට ඒකට එකතු වෙනවා බෙදා හැරීමේ ජාල. බෙදා හැරීමේ ජාල වලින් තමයි පවර් එක කන්සම්ප්ෂන් කරන්නේ. ඒ පවර් එක පරිභෝජනය කරන්නේ. ඒ සම්ප්‍රේෂණ ජාලයයි ට්‍රාන්ස්මිෂන් ග්‍රිඩ් එකයි ඒ වගේම විදුලි බල ජාලයයි එකතු වුණාට පස්සේ ඩිස්ට්‍රිබියුෂන් එකයි එකතු වුණාට පස්සේ දෙකටම කියනවා විදුලි බල ජාලයක් පවර් ග්‍රිඩ් එකක් කියලා. මොකක්ද ඒකට කියන්නේ? විදුලි බල ජාලයක් පවර් ග්‍රිඩ් එකක්. මේ පවර් ග්‍රිඩ් එක කියලා කියනවා. හෝ ජාතික විදුලි බල ජාලය. විදුලි බල ජාලය ජාතික විදුලි බල ජාලය පවර් ග්‍රිඩ් හෝ නැෂනල් පවර් ග්‍රිඩ් එකක් ලෙස හඳුන්වනවා. ඒ නිසා මේ නැෂනල් පවර් ග්‍රිඩ් එකේ ඉන්පුට් එකයි අවුට්පුට් එකයි කොච්චර ප්‍රමාණයක් ඉන් කරනවද විදුලි බලාගාර වලින් කොච්චර ප්‍රමාණයක් මිනිසුන් පරිභෝජනය කරනවාද කියන එක කිසියම් ඒකකයක් මගින් EB එකේ සිටින ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ කිසියම් පාලන මධ්‍යස්ථානයක සිට බලාගෙන සිටිනවා. මතක තබා ගන්න අපි හිතමු කිසියම් අවස්ථාවකදී මේ සියලු ජාල වලින් දැන් රාත්‍රී කාලය රාත්‍රී 6 7 8 9 ලංකාවේ සියලුම දෙනා වැඩිපුර විදුලියක් පරිභෝජනය කරන අවස්ථාවක්. ඒ නිසා සියලු විදුලි බලාගාරවලදී මේ සියලු විදුලි බලාගාර විවෘත වෙමින් ශක්තිය සපයන්න ඕන පවර් එකට. මේ ට්‍රාන්ස්මිෂන් ග්‍රිඩ් එකට දෙන්න ඕනේ. නමුත් රාත්‍රී 12 1 2 වෙනකොට මිනිසුන් නිින්දට යනවා. ඒ අවස්ථාවේදී දෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. අපරාධනේ මේ ගබඩා කරන්න බෑනේ. ඒ අවස්ථාවේදී මේ විදුලි බල ජාලය මගින් එහෙම නැත්නම් නැෂනල් පවර් ග්‍රිඩ් එකෙන් තීරණය කරනවා ඔන්න අපි අහවල් මේ විදුලි බල ජනන මධ්‍යස්ථාන ඕෆ් කරමු.
එහිදී ප්‍රයොරිටිය, එහිදී මූලිකත්වය ලබා දෙනවා වැඩි පිරියමක් වැය වන පොසිල ඉන්ධන දහනය මගින් දුවන කැලණිතිස්ස සපුගස්කන්ධ වගේ විදුලි බලාගාර අත්හිටවනවා తాවකාලිකව. නැවතත් ඒවා උදේ කාලයේදී දහවල් කාලයේදී ක්‍රියාත්මක කරමින් පුළුවන් තරම් අවම කොස්ට් එකක්, අවම පිරිවැයක් යටතේ විදුලිය පාරිභෝගිකයන්ට ලබා දෙන්න මෙන්න මේ නැෂනල් පවර් ග්‍රිඩ් එකට අදාළ බලධාරීන් සියලු දෙනා කටයුතු කරනවා. දැන් ඔබට තේරෙනවා ඇති නිපදවන ශක්තිය එම අවස්ථාවේ පරිභෝජනය කළ යුතුයි. කිසිම අවස්ථාවක මෙය ගබඩා කර තබා ගන්න බෑ. ඒ නිසා අපි කතා කරන ට්‍රාන්ස්මිෂන් ග්‍රිඩ් එක, ඩිස්ට්‍රිබියුෂන් ග්‍රිඩ් එක, ජාතික විදුලි බල ජාලය, පවර් ග්‍රිඩ් එක සහ ජාතික විදුලි බල ජාලය නැෂනල් පවර් ග්‍රිඩ් ලෙස හඳුන්වන මෙන්න මෙහි ක්‍රියාකාරීත්වය දැන් අපි සැකවින් මේ ආකාරයෙන් විස්තර කරමු. දැන් මේ විදුලි බල ජාලයේ දල සැකස්මක් ඔබට පේන්න තියෙනවා. දැන් මම ඔබට හයිලයිට් කරමින් පෙන්නනවා මෙන්න මේ ආකාරයට විදුලි බල ජනක, මේ රතු පාටින් දැක්වෙන විදුලි බල ජනක ට්‍රාන්ස්මිෂන් ග්‍රිඩ් එකට මේ විදුලි බල ජනක ඔබට පේනවද? මම මේ රතු පාට පෑනෙන් පෙන්නනවා විදුලි බල ජනක. මෙන්න මෙතන තියෙනවා විදුලි බල ජනකයක්. විදුලි බල ජනක තුනකින් මේකට වොට් මෙගාවොට් ප්‍රමාණයක් සම්පාදනය කරනවා. රතු පාටින් පේ. මේකට කියනවා පවර් ස්ටේෂන්. පවර් ස්ටේෂන්. PS පවර් ස්ටේෂන්. පවර් ස්ටේෂන්. හොඳින් මතක තියාගන්න. මෙන්න මේ අපි සාකච්ඡාවට භාජනය කරන පවර් ස්ටේෂන් වල නිපදවන වොට් ගාන 10ක් kV සිට 15ක් kV දක්වා වෝල්ටීයතාවක් තමයි යාගේ නිපද වෙන්නේ. කියන්නේ වෝල්ට් 10000 15000 අතර. මේ රූප සටහනේ පේනවා 12.5ක් නිපද වෙනවා. මේ රූප සටහනේ පේනවා 11ක් kV නිපදවනවා. මේ අවස්ථාවේ පේනවා 12ක් kV විදුලියක් නිපද වෙනවා. නිපදවන විදුලිය අපිට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. කුමක් සඳහාද? සම්ප්‍රේෂණය සඳහා. ඒට මම හේතුව ඉදිරියේදීත් ඔබට පැහැදිලි කරන්න තියෙනවා. මම දල වශයෙන් මතක තියාගන්න මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. මේ නිපදවන වෝල්ටීයතාවට අදාළව ධාරාව විශාලයි. ඒ ධාරාව සම්ප්‍රේෂණය කිරීම සඳහා විශාල රැහැන් අවශ්‍ය වෙනවා. දැන් උදාහරණයක් විදිහට මෙන්න මේක ගන්න. ඇම්පියර් එකක් කරයි යන්න පුළුවන් රැහැනක විස්කම්භය මේ ආකාර නම් ඇම්පියර් 100ක් කරයි යන එකක් ඊට වඩා විශාල වෙන්න ඕනේ. ඇයි එහෙම වෙන්නේ? ධාරාව කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන චලිතයක්නේ. ඉලෙක්ට්‍රෝන චලිතය වැඩි වෙන්න රැහැනේ විශාලත්වය මොනවා වෙනවද? වැඩි කරනවා. රැහැනේ විශාලත්වය වැඩි කරන්න ඕනේ. ඊළඟට අපි ළඟ සමීකරණයක් තියෙනවා P සමානයි VI. මොකක්ද සමීකරණය? P සමානයි VI. ක්ෂමතා සමීකරණය. කිසියම් අවස්ථාවක මේ දෙන්නගේ ගුණිතය නියතයි. නිපදවන ජවය වෙනස් වෙන්නේ නෑනේ. දැන් විදුලි බලාගාරයේ නිපදවන ජවය වෙනස් වෙනවද? නෑ, ජවය නියතයි. ජවය තමයි අරයි යන්නේ. සුළු හෝ ශක්ති හානියක් තියෙන එක වෙනම කතාවක්. කිසිදු හෝ කුඩා හෝ ශක්ති හානියක් නැත්තම් නිපදවන ජවය සමානයි. එම නිසා විදුලි බලය නිපදවන අවස්ථාවේ එයාගේ ධාරාව විශාලයි. ඒ ධාරාව රැගෙන යන විශාල කෝර් වයර් අවශ්‍යයි. නමුත් අපිට එහෙම කරන්න බෑ. ඒක අතාත්විකයි. ඒක ප්‍රායෝගික නැහැ. ඒ නිසා මේ P සමානයි VI සමීකරණයෙන් කරන්නේ පුතේ මොකද්ද? මෙයාගේ වෝල්ටේජ් එක වැඩි කරනවා, ධාරාව ඔටෝමැටිකලි අඩු වෙනවා. වෝල්ටේජ් එක කොච්චරක් වැඩි කරනවද? මේ වෝල්ටේජ් එක වැඩි කරනවා 220 හෝ 132 දක්වා. මේක වැඩි කරනවා 220යි kV හෝ 132යි kV. ඔය දෙක තමයි ලංකාවේ බහුල වශයෙන් වර්ධනය කරන්නේ. මේ සඳහා මෙන්න මේ 10ක් kV හෝ එහෙම නැත්නම් 15ක් kV කිලෝ වෝල්ට් තියෙන එක කිලෝ වෝල්ට් 220 කිලෝ වෝල්ට් 132 දක්වා වර්ධනය කරනවා. ඒ වර්ධනය කරාම ධාරාව අඩු වෙනවා. ඒ ධාරාව මේ හා අඟලක් වගේ ප්‍රමාණයක් කියලා හිතන්න. ඒ වගේ ඝනකම සහිත අඟලට වඩා අඩු ඝනකම සහිත හරස්කඩ විස්කම්භය සහිත කේබල් එකක් ඒ සඳහා ප්‍රමාණවත් වෙනවා. ඒ නිසා ලොකු සම්ප්‍රේෂණ රැහැන් වලදී භාවිතා වන්නේ වගේ කුඩා රැහැනක්. එය ප්‍රමාණවත් වෙනවා. ඒ නිසා සියලු විදුලි බලාගාර වල නිපදවන
මේ විදුලිය සම්ප්‍රේෂණය කිරීම සඳහා විදුලි බලාගාරය අසලදී මේ විදුලිය අධි වෝල්ටීයතාවක් බවට පත් කිරීම අනිවාර්යයි. එනිසා සෑම විදුලි බලාගාරයක් ළඟම තිබෙනවා ජනන උපපොලක්. මොකක්ද ඒකට කියන්නේ? හොඳට මතක තියාගන්න ජනන උපපොල. ජෙනරේෂන් සබ්ස්ටේෂන්. මොකද්ද පුතේ ඒකට කියන්නේ? ජනන උපපොල ජෙනරේෂන් සබ්ස්ටේෂන්. ඒ ජෙනරේෂන් සබ්ස්ටේෂන් එකේදී අර නිපදවන 10යි 15යි kV අතර පවතන වෝල්ටේජ් එක ස්ටෙප් අප් වර්ධනය කිරීමක් සිදු කරනවා 132යි kV හෝ 220000යි V එහෙම නැත්නම් 220යි kV බවට ජනන උපපොලෙන්. දැන් මේ කතා කරන මේ ජනන උපපොලේදී 132ට වර්ධනය කරනවා. මේ ජනන උපපොලේදී 220ට වර්ධනය කරනවා. මේ ජනන උපපොලේදීත් 220ට තරම් විශාල ප්‍රමාණයකට වර්ධනය කිරීම සිදු කරනවා. මෙන්න මෙතනත් තව තියෙනවා ජනන උපපොලක් තුනක් තියෙනවා මේ. තුනක් තියෙනවා. මෙන්න මෙතනත් නිපදවනවා අධි වෝල්ටීයතාවක් එහෙම නැත්නම් අධි වෝල්ටීයතාව නිවලා මෙතනත් ජනන උපපොලක් තියෙනවා. පැහැදිලිද? ඊළඟට මේ ජනන උපපොල කියලා කියන්නේ තෙකලා විදුලියක්. දැන් ඔබ දන්නවා තෙකලා විදුලිය පිළිබඳව මූලික විදුලි තාක්ෂණ වේදී ඉගෙනගෙන හමාරයි. ඔබට මතක ඇති ඩෙල්ටා ස්ටාර් කනෙක්ෂන් එක. ඒ නිසා මේ වීඩියෝ දර්ශන බලන සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටිනවා නිස්සරා මූලික විදුලි තාක්ෂණ වේදේ බලලා ඊට පස්සේ තව විදුලි යන්ත්‍ර හා බල පද්ධති පාඩම් බලන්න ඕන. මොකද මේ පාඩම් එකිනෙක බද්ධ වී පවතින නිසා බව දුවේ පුතේ තේරුම් ගන්න. දැන් ඔන්න වැඩි කරන්න භාවිතා කරනවා ජනන උපපොලක්. ඒ ජනන උපපොල නිපද වෙන්නේ තුල තියෙන තෙකලා විදුලිය. මේ තෙකලා විදුලිය ස්ටෙප් අප් වර්ධනය කිරීම සඳහා තෙකලා විදුලිය වර්ධනය කිරීම සඳහා අපට අවශ්‍ය වෙනවා තෙකලා ට්‍රාන්ස්ෆෝමරයක්. ඒ තෙකලා ට්‍රාන්ස්ෆෝමරය තියෙන ස්ථානයේ තමයි ජනන උපපොලේ තියෙන්නේ. එහිදී විශේෂ වශයෙන් කියනවා දුවේ පුතේ මෙයාගේ ප්‍රාථමිකය ස්ටාර් ද්විතීකය ඩෙල්ටා. මෙයාගේ ප්‍රාථමිකය ස්ටාර් ද්විතීකය ඩෙල්ටා. මෙයාගේ ප්‍රාථමිකය ස්ටාර් ද්විතීකය ඩෙල්ටාගෙන් ගන්න. පැහැදිලිද? ඔන්න දැන් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය 132 හෝ 220න් සම්ප්‍රේෂණය කරනවා. 120න් හෝ 220න් මෙන්න මේ වගේ ස්ථානයකට අරගෙන එනවා මේ හැම තැනකටම අරගෙන එනවා. මෙන්න මේවට කියනවා විදුලි බලය මොනා කිරීම කියලාද? සම්ප්‍රේෂණය. නිල් පාටින් දැක්වෙන්නේ සම්ප්‍රේෂණය. ඔය ජනන උපපොළවල නිපදවන වෝල්ටීයතාවය වැඩි කරනවා. මම ආයෙත් කියනවා වැඩි කරනවා ස්ටෙප් අප් කරනවා 132ට හෝ 220ට. 132ට හෝ 220ට සමානව සම්ප්‍රේෂණය කළා එක හා සමාන වෝල්ටීයතා එක්ක 132කින් අරන් යනවා නැත්නම් 220න් අරන් එනවා. එෙහිදී වෝල්ටීයතා වර්ධනය කර ගැනීම සඳහා භාවිතා කරනවා ජනන උපපොලක්. ජනන උපපොලේදී ප්‍රාථමිකය ස්ටාර් ද්විතීකය ඩෙල්ටා. ප්‍රාථමිකය ස්ටාර් ද්විතීකය ඩෙල්ටා. ප්‍රාථමිකය ස්ටාර් ද්විතීකය ඩෙල්ටාගෙන් පිහිටන බව හොඳින් තේරුම් ගන්න. ඒ ඩෙල්ටාගෙන් පිහිටන නිසා තමයි යාට සම්ප්‍රේෂණ රැහන් තුනක් තියෙන්නේ. දැන් ඔබ ස්ටාර් ඩෙල්ටා කනෙක්ෂන් එක දන්නවා. ස්ටාර් ඩෙල්ටා කනෙක්ෂන් එක මම මේ ආකාරයට පැහැදිලි කරන්නම්. මෙන්න මේ විදිහට ස්ටාර් කනෙක්ෂන් එකේදී මේ ආකාර ස්ටාර් කනෙක්ෂන් එකේදී ඔන්න සන්නයක කැබලි හතරක් තියෙනවා. ලයිව් 1, ලයිව් 2, ලයිව් 3 එක්ක නියුට්‍රල් එකක්. ඔය ආකාරයෙන් තියෙනවා. නමුත් ඩෙල්ටා කනෙක්ෂන් එකේදී අපි භාවිතා කරනු ලබන්නේ කීයක්ද? මෙන්න මේ ආකාරයට සම්ප්‍රේෂණ රැහන් තුනක් පමණයි. ලයින් 1, ලයින් 2, ලයින් 3 විදිහට සම්ප්‍රේෂණ රැහන් තුනක් පමණක් භාවිතා කිරීම සිදු කරනවා. සම්ප්‍රේෂණ රැහන් තුනක් පමණක් භාවිතා කිරීම සිදු කරනවා. දැන් ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා ජාල උපපොලක්. මේ ජාල උපපොල දක්වා විදුලිය සම්ප්‍රේෂණය කිරීම, ජාල උපපොල දක්වා විදුලිය රැගෙන ඒමට අපි කියනවා මොකද්ද? විදුලිය සම්ප්‍රේෂණය. දැන් මේ ජාල උපපොලට ආවහම මේ ජාල උපපොලේදී මතක තියාගන්න එක්ක 220 වෙන්න පුළුවන්. එක්ක 132 වෙන්න පුළුවන්. මේ දෙකම අපි සම්ප්‍රේෂණය කරමින් අඩු කරගන්නවා එක්ක 33යි kVට හෝ 11යි kVට. 33යි kVට හෝ 11යි kVට.
එයාගේ තියෙන දැන් අවකර පරිණාමකයක්. කලින් තිබ්බේ ජනන උපපොලේදී තිබ්බේ මොකද්ද? අධිකර පරිණාමකයක්. අර ග්‍රිඩ් එක ග්‍රිඩ් සබ්ස්ටේෂන් එකේදී තියෙන්නේ මොකද්ද? අවකර පරිණාමකයක්. මතක තියාගන්න. ඒ පරිණාමකවලත් ප්‍රාථමිකය ස්ටාර් ද්විතීකය ඩෙල්ටා වන බව. ස්ටාර් ඩෙල්ටා ස්ටාර් ඩෙල්ටා. දැන් ඔන්න අපි එක්ක 33න් අරන් එනවා. නැත්තම් 11න් අරන් එනවා. 33න් අරන් එන අවස්ථාවේදී අන්න ඒ 33000 අවශ්‍යයි මහා පරිමාණ පාරිභෝගිකයාට. මේ 33000 තියෙන විශාල ජවයක්. ඒ ජවය එහෙමම භාවිතා කරනවා. ටයර් කර්මාන්ත ශාලාවක්, සීනි කර්මාන්ත ශාලාවක්, විශාල ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඒ වගේ ස්ථාන වලට 33 kV හෙවත් 33 අවශ්‍යනවා. ඒ 33000 කෙලින් මෙයා භාවිතා කරනවා. ඒ වගේම දුවේ පුතේ ඊළඟට මතක තියාගන්න තවත් තියෙන විශේෂ උපපොලක් ප්‍රාථමික උපපොලක්. මේ ප්‍රාථමික උපපොලේදී කරන්නේ මේ 33 kV කියන එක අඩු කරගන්නවා කවුරු දක්වාද 11ක් kV දක්වා. 33ක් kV අඩු කරගන්න 11ක් kV දක්වා. සමහර වෙලාවට 33000 අවශ්‍ය නොවන 11000ක් විතරක් අවශ්‍ය වන මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරික ස්ථාන තියෙන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රමාණයේ ඇඟලුම් කර්මාන්ත ශාලාව. එනිසා එවැනි අවස්ථාවක 33 kV අඩු කරගත්තා නම් 11 kVට අන්න එවැනි ස්ථානයකට අපි කියනවා ප්‍රාථමික උපපොලක්. මොකද්ද කියන්නේ? ප්‍රාථමික උපපොලක්. මේ ප්‍රාථමික උපපොලේ මතක තියාගන්න ප්‍රාථමිකය ඩෙල්ටා වන අතර ද්විතීකය ස්ටාර්. දැන් ඔන්න 11ක් kV හෝ 33ක් kV අපේ නිවස ළඟට ඇවිල්ලා අපේ නිවසෙන් කෙලින්ම 400ට අඩු කරනවා. අපේ ගමෙන් අඩු කරනවා. එතනදී තියෙන්නේ ඒ උපපොලට අපි කියනවා බෙදා හැරීමේ උපපොලක්. මොකක්ද ඒකට කියන්නේ දුවේ පුතේ? බෙදා හැරීමේ උපපොලක්. මේ නිවස ළඟ තියෙන්නේ මේ බෙදා හැරීමේ උපපොලක්. බෙදා හැරීමේ උපපොලේදී එක්ක 33 kV එන්න පුළුවන්. එහෙම නැත්නම් 11ක් kV එන්න පුළුවන්. ඔය දෙකම කොහොම ආවත් ඒක අපි අඩු කරගන්නවා 400ක් V තෙකලා විදුලියක් බවට. එහිදී විශේෂයි ප්‍රාථමිකය ඩෙල්ටා ද්විතීකය ස්ටාර්ගෙන් භාවිතා වන බව හොඳින් මතක තියාගන්න. ඔන්න ක්‍රමවේදය. අපි නැවතත් මුලට එමු. නැවන මගෙත් එක කටපාඩම් කරගන්න. විදුලි බලාගාරවල නිපදවන්නේ කොච්චර විතර වෝල්ටිය තාවද? 10ක් kV 15ක් kV. කියන්නේ 10000ක් 15000ක් අතර විභවයක්. එය සම්ප්‍රේෂණය කරන්න බෑ. ධාරාව වැඩි. කෝර් වයර් ලොකු කෝර් වයර් අවශ්‍යයි හරස්කඩ සහිත. ඒ නිසා ඒ ළඟම තියෙන ජනන උපපොලෙන් මොකද කරන්නේ? එය අධිකර පරිණාමක භාවිතා කරමින් 220000ට හෝ 132000ට ඒ වෝල්ටියතාවය වැඩි කර ගන්නවා. ඔහොම සම්ප්‍රේෂණය කරගෙන යනවා. සම්ප්‍රේෂණය නවතින්නේ කොහෙද? ජාල උපපොලෙන් ග්‍රිඩ් සබ්ස්ටේෂන් එකේදී. ඒ ග්‍රිඩ් එකේදී කරන්න ඕනේ 33 kVට හෝ 11ක් kVට අඩු කරගන්න ඕනේ. එතනින් අඩු කරගත්තා. එතනින් පස්සේ තමයි බෙදා හරින්නේ. ඇයි මේ 33ට අඩු කරගන්නේ? 33 මහා පරිභෝගකයන්. එහෙම නැත්නම් 11යි kVට අඩු කරගන්නවා. 11ක් kV අරගෙන 11ක් kV මහා පරිභෝගකයන්ට අවශ්‍ය පරිදි බෙදා දෙනවා මේ වෝල්ටියතාව. එහෙම නැත්නම් 33 අඩු කරගෙන ආපහු 33 11ක් kVට අඩු කරගන්නා කිසියම් ස්ථානයක් තියෙනවා නම් ඒකට අපි කියනවා ප්‍රාථමික උපපොලක්. අපේ නිවස ළඟට අපේ ගමට 33 ආවත් 11යි kV ආවත් ප්‍රශ්නයක් නැහැ. අපේ නිවස ළඟ තියෙන ට්‍රාන්ස්ෆෝමරෙන් ඒකට අපි කියනවා බෙදා හැරීමේ උපපොල මගින් අපි 400ක් V තෙකලා විදුලියක් බවට පරිවර්තනය කරගනිමින් තමයි පරිභෝජනය කරන්නේ. මේ පිළිබඳව දල අදහසක් හොඳ අදහසක් අප 12 වන ශ්‍රේණියේ මූලික විදුලි තාක්ෂණ වේදයේදී තෙකලා විදුලි පරිපථවලදී ඉතාම පැහැදිලිව කියලා තියෙනවා. අනිවාර්යෙන් මේ වීඩියෝ දර්ශනය බලලා තමයි මේ පාඩම නිවැරදිව නරඹ යුත්තේ. එහෙම වුණොත් තමයි ඔබ මේකට තේරෙන්න පටන් ගන්නෙ. මේ මොහොතේ මේ වීඩියෝ එක බලලා නැති දුවේ පුතෙක් කෙනෙක් කරුණාකර මේ වීඩියෝ එක දවස් දෙකකට අවධානය යොමු කරලා ඒ තියෙන සම්පූර්ණ අවබෝධයත් රැගෙන මේ පාඩමට આવොත් ඔබට ඉතා හොඳ පැහැදිලි කිරීමක්, ඉතාම හොඳ අවබෝධයක් ලබා ගැනීමේ දුවේ පුතේ හැකියාව අනිවාර්යෙන් පවතිනවා. ඊළඟට අපි දැන් දුවේ පුතේ අවධානය යොමු කරමු විදුලි බල සම්ප්‍රේෂණය කෙරෙහි. ඉලෙක්ට්‍රිකල් පවර් ට්‍රාන්ස්මිෂන්. මේ ආකාරයට බලමු. විදුලි බලය විදුලි බලාගාරවල සිට පාරිභෝගික මධ්‍යස්ථාන දක්වා බොහෝ දුරක් සම්ප්‍රේෂණය කිරීමට සිදුවේ.
විදුලි බලය විදුලි බලාගාරවල සිට පාරිභෝගික මධ්‍යස්ථානවලට බොහෝ දුරකට ඈතකට අරයි යන්න වෙනවා. අපි දන්නවනේ කිලෝමීටර් අපි ගත්තොත් මධ්‍යම කඳුකරයේ සිට අපි කියමු අනුරාධපුරය දක්වා කිලෝමීටර් 200ක් 300කටත් වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවානේ. මේවා විශාල රැහැන් විශාල කුළුණු මත කඳු පර්වත මේවා හරහා වෙල් යාවල් මැදි විශාල ලොකු සම්ප්‍රේෂණ රැහැන් ඔබට දක්නට ලැබෙනවා ඇති ඔබ ප්‍රදේශයවට. මෙසේ සම්ප්‍රේෂණයේදී විදුලි රැහැන් වල සම්ප්‍රේෂණ ලයින් විශාල විභව බැස්මක් ඇති වේ. විශාල විභව බැස්මක්. විභව බැස්ම කියලා කියන්නේ V සමානයි IR මේ තියෙන. IR ගේ ගුණිතය. IR ගුණිතය. මේ විශාල විභව බැස්මක් ඇති වේ. අපි නිකන් ගමු. මෙන්න මේ වගේ කම්බියක් ගන්නවා. මෙන්න සම්ප්‍රේෂණ රැහැනක්. A ස්ථාන ඉඳලා B ස්ථානයට සම්ප්‍රේෂණ රැහැනක් ගමුකෝ මේ ආකාරයට. හරි? මෙන්න මේ කුඩා කොටසක් ගත්තාම මේ කුඩා කොටසේ තියෙනවා R ප්‍රතිරෝධයක්. I ධාරාවක් යනවනේ. එතන මේ ගාන කොච්චරද? IR. මේ ටික කොච්චරද? IR. ඔයතර IR එනවා. IR කියලා කියන්නේ V මේ V. ඒ නිසා මෙයාගේ සමස්ත එකතුව කැපිටල් V සමානයි. V ධන එකතුයි යනවා. ඒ නිසා ඈතට රැයිනොට ලොකු විභව බැස්මක් අවශ්‍ය වෙනවා. විශාල විභව බැස්මක් අවශ්‍ය වෙනවා. මතක තියාගන්න. ඔන්න ඔක තමයි විභව බැස්ම කියලා කියන්නේ. මේ කුඩා සන්නායකයන්ට ප්‍රතිරෝධයක් තියෙනවනේ. IR ඉදලා එකතු වෙනවා. IR කියන්නේ V. ඒ වගේ V ගොඩාක් ගත්තාම මේ කෙලවරේ ගත්තාම ලොකු විභව බැස්මක් අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි අපි වෝල්ටීයතාවය වැඩි කරන්නේ 1,32,000 2,20,000 තරම් අධි වෝල්ටේජ් එකකට වැඩි කරන්න. ඒ විභව බැස්ම ක්‍රමානුකූලව පවත්තා. ඒ විභව බැස්ම මදි නැති වුණොත් විදුලි ධාරාව යවන්න බෑ මගින් නැවතිනවා. විභව බැස්ම වැඩි කියලා කියන්නේ එක් කෙලවරක ඉලෙක්ට්‍රෝන පීඩනය අනෙක් කෙලවර ඉලෙක්ට්‍රෝන පීඩනයට වැඩි පීඩනයක් තිබ්බොත් තමයි වැඩි දිගකට මේවා පීඩනයටපත් කරලා මේ ඉලෙක්ට්‍රෝන දාලාව තල්ලු කර හරින්න පුළුවන් කියලා කෙටියෙන් මතක තියාගන්න. හරිනේ? එබැවින් අඩු වෝල්ටීයතාවක් යටතේ විදුලිය සම්ප්‍රේෂණය කළහොත් අධික විභව බැස්ම හේතුවෙන් පාරිභෝගිකයාට අවශ්‍ය සුදුසුම වෝල්ටීයතාව සැපයීමට නොහැකිය. අධික විභව බැස්මක් හේතුවෙන් පාරිභෝගිකයාට අවශ්‍ය සුදුසුම වෝල්ටීයතාව සැපිය නොහැක. එබැවින් අඩු වෝල්ටීයතාවකින් මෙය කරන්න බෑ. ඒකට අවශ්‍ය වන්නේ අඩු වෝල්ටීයතාවක් නෙවෙයි වැඩි වෝල්ටීයතාවක්. වැඩි වෝල්ටීයතාවකින් තමයි ඊටාම නිවැරදිව මේ විදුලිය සම්ප්‍රේෂණය කිරීමට හැකියාව තිබෙන්නේ. ඒ නිසා ඔබට කලින් කියූ පරිදි විදුලි බලාගාරයේ ආසන්නයේ ජනන උපපොළේදී මේ නිපදන විදුලිය අධි වෝල්ටීයතාවක් බවට පත් කිරීම සඳහා ජනන උපපොළේ තිබෙන තෙකලා පරිණාමක උදව් වෙනවා, උපකාරී වෙනවා. ආරක්ෂාව හා ආර්ථික හේතු සැලකීමෙන් පාරිභෝගික උපකරණ සම්මත වෝල්ටීයතාවක් හා සංඛ්‍යාතයක් යටතේ නියත ශක්ති ප්‍රමාණයක් ලබාගෙන ක්‍රියා කිරීමට නිපදවා ඇත. මෙන්න මේක ඉතාම වැදගත් කාරණාවක්. අපි බල්බ් එකක් ගත්තාම මේ බල්බ් එකක් ගත්තාම මේ බල්බ් එකේ ගහලා තියෙනවා 230ක V 50යි හර්ට්ස්. බොහෝ අවස්ථාවල 230ක් V එකලා විදුලි ධාරාව. මෙයාගේ වොට් ගාන තියෙනවා 100ක් වොට්. මේ ඔය තුන විශේෂයෙන්ම ගහලා තියෙනවා. මේ ආකාරයට විදුලි ස්ට්‍රික් එකක් ගත්තොත් මේ විදුලි ස්ට්‍රික් එකක් මේ ආකාරයට ගත්තොත් මේ විදුලි ස්ට්‍රික් එකේ මේ ආකාරයට ගහලා තිනවා 230ක V 50යි හර්ට්ස්. නමුත් එයා පරිභෝජනය කරන ශක්ති ප්‍රමාණය 1000යි වොට් අන්න ගහලා තියෙනවා. ඒ නිසා මෙයා පාරිභෝගිකයාගේ උපකරණ ආරක්ෂාවත් නියත ප්‍රමිතියෙන් ක්‍රියාත්මක කරන්නත් මේ නියත වෝල්ටේජ් එක ලබා දිය යුතුයි. දැන් ගෙදර උපකරණ තියෙනවා, සමහර උපකරණ තියෙනවා ප්‍රත්‍යාවර්ත ධාරාවෙන් වැඩ කරන්න පුළුවන් ඒවා. සමහර උපකරණ තියෙනවා සරල ධාරාවෙන් වැඩ කරන්න පුළුවන් ඒවා. දැන් අපි ගත්තොත් සරල ධාරාවෙන් වැඩ කරන උපකරණයක් විදියට මේ ඔක්කොම AC වලින් මේ වැඩ කරන්නේ AC වලින්. මෙයා AC වලින්. මේකත් AC වලින්. අපි කියමු DC වලින් වැඩ කරන ලැප්ටොප් පරිගණකයක් තිබ්බා. DC වලින් වැඩ කරන ලැප්ටොප් පරිගණකයක් තිබ්බා.
මේ ලැප්ටොප් පරිගණකේ ඔබට පේනවා මේ වගේ කැටයක් සහිතව මෙන්න මෙය ගහනවා කොහටද 3 pin plug එකකට ගහනවා. දැන් මෙතනදී මොකද්ද කරන්නේ? අර 230ක් වේ 50යි ධාරාව මෙතෙන්ට එනකන් AC කරන්ට් එකක් ඇවිල්ලා මෙතනින් පස්සේ DC කරන්ට් එකකට මාරු වෙනවා. ඒ වගේ අවස්ථාවක ඍජු කරන පරිපථයක් භාවිතා කරමින් ඒ ප්‍රත්‍යාවර්ත ධාරාව මොන ධාරාව බවට පත් කරනවද? සරල ධාරාව බවට පත් කරනවා. එසේ නොවන සෑම උපාංගයකම ප්‍රත්‍යාවර්ත ධාරාවෙන් භාවිතා කරන උපකරණයකම මෙන්න වෝල්ටියතා සංඛ්‍යාත සහ ක්ෂමතාවන් සඳහන් කරලා තිබෙන බවත් මතක තියාගන්න. මූලික විදුලි තාක්ෂණ වේදය පාඩම ඉගෙන ගත්ත ඔබට මේ කරුණු කාරණා ඉතාම පැහැදිලිව තේරෙනවා ඇති. නමුත් මේකටත් තියෙනවා පරිභෝජනය කරන ශක්ති ප්‍රමාණයක්. ඒක වොට් ගානෙන් තියෙන. අපි සමස්ත අවස්ථාවේ දැන් මේ අවස්ථාවේ ඔබ නිවස දෙස අවධානය යොමු කරන්න. ඔබේ නිවසේ මේ වෙලාවේ ෆ්‍රිජ් එක වැඩ කරනවා ඇති. ලයිට් කීයක් වැඩ කරනවාද? වතුර මෝටරේ වැඩ කරනවාද? මේ ඔක්කොම උපාංගවල තිබෙන වොට් ගාන ගන්න එකලා ඔබට හදන්න පුළුවන් මේ වෙලාවේ වොට් කීයක් අවශ්‍ය වෙනවද නිවසට කියලා. ඒ වගේ නිකන් හිතන්න ඔබේ ගමේ නිවාස 100ක් තියෙනවා. ඔබ ප්‍රදේශයේ නිවාස දසදහස් ගාණක් තියෙනවා. මේ ගුණ කරාම විදුලි බලාගාරයකින් කොච්චර විදුලි ප්‍රමාණයක් ඔබේ ගමට අවශ්‍යද? ඔබේ ප්‍රදේශයට අවශ්‍යද? ඒ නිසා මේ විදුලි බලය සපයන්න සමහරලාට ජල විදුලිය නොවෙන්න පුළුවන්. මේ විදුලිය සපයන්න සමහරලාට කැලණිතිස්ස මේ වගේ සපුගස් කන්දේ තෙල් පිරිපහදු එහෙම නැත්නම් තෙල් පිරිපහදු කරලාද තෙල් වලින් වෙන්න පුළුවන්. ඒ නිසා ඒට රටට දරා ගන්න බැරි වෙන වෙලාවේ කප්පාදු කරනවා පැය දෙක තුනක විදුලි කප්පාදුවක් කරලා මේ විදුලි බල මණ්ඩලය ඉතුරු කරගන්නවා ඊළඟ දවස්වලත් දුවන්න. අවශ්‍යම කටයුතු සඳහා. මෙන්න මෙය අපිට නිසියාකාරයෙන් ලබා දෙන්න පුළුවන් නම් එය තමයි රටක දක්ෂතාවය. නමුත් මේට විදුලි බල කිසියම් පද්ධතියක් විදුලි බල සැපයීම පිළිබඳ අවබෝධයක් විදුලි බලයේ වැඩිවීම ඉල්ලුම වැඩිවීම පිළිබඳව නිසි ප්‍රතිපත්ති මාලාවක් තිබුණොත් අපිට ඒකාකාරීව පවත්වා ගන්න පුළුවන්. ජපානය, ඇමරිකාව, චීන, එංගලන්තය මේ වගේ මේ විදුලි බලය පිළිබඳ විශේෂ අමාත්‍ය විශේෂ පර්යේෂණ මගින් ඔවුන් අවුරුදු 100ක් විතර 50ක් 60ක් ඉස්සරහට ඔවුන්ගේ විදුලි බල සැපයීමට අවශ්‍ය ප්‍රතිපාදන අවශ්‍ය ක්‍රමවේද ක්‍රියාත්මක කරලා තිබෙනවා. නමුත් ලංකාව වගේ රටක ඒව ගැන හිතලා නොසිතන නිසා බොහෝ අවස්ථාවල අපිට මේ විදුලි බලය ඇන හිටීම විශාල ප්‍රශ්නයක් ලෙස ඉදිරියේදී උද්ගත වෙන්න පුළුවන්. අපි ඊළඟට බලමු. එබැවින් අඩු වෝල්ටීයතාවක් යටතේ මේ උපකරණ නිසි පරිදි ක්‍රියා කරවිය නොහැක. අපිට සමහර අවස්ථාවල ඔබ දැකලා තියෙන එකවරම අපේ ලයිට් ඩිම් වෙනවා. අපි ඩිම් වෙනවා කියලා කියන්නේ ඒ අර නිසි ප්‍රමාණය අපිට ලැබෙන්නේ නැහැ කිසියම් දෝෂ සහගත තත්ත්වයක් නිසා. ඒ ප්‍රදේශයේ වැඩිපුර පරිභෝජනය කිරීමක් හේතුවෙන් කිසියම් හේතු කාරණා නිසා සමහරට නිසි වෝල්ටේජ් එක නොලැබීම නිසා සමහර අවස්ථාවල ලයිට් ඩිම් වෙලා තිබෙනවා. අඩු වෙලා තිබෙනවා. සමහර අවස්ථාවල රූපවාහිනී නරඹන්න බෑ. සමහරලාට ටියුබ් ලයිට් එකම ක්‍රියාව විරහිත වෙන අවස්ථා ඔබ ප්‍රායෝගිකව දැක තියෙන්න පුළුවන්. ඒ නිසා මේ විදුලි බල මණ්ඩලයේ අවශ්‍යතාවය නිසි වෝල්ටේජ් එක නිසි ආකාරයෙන් පවත්වා ගනිමින් පාරිභෝගිකයාට මේ උපකරණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වෝල්ටේජ් එක ලබා දීම බව හොඳට මතක තියාගන්න. ඊළඟට අපි තවත් ඉස්සරහට යද්දී මේ විදිහට කියනවා එලෙස අඩු වෝල්ටීයතාවකින් විදුලිය සම්ප්‍රේෂණය කළහොත් පාරිභෝගිකයාට සැපයුතු විශාල ධාරාවක් සැපයීමට විශාල හරස්කඩ සහිත සන්නායක රැහැන් මාර්ග යොදා ගැනීමට සිදුවේ. අඩු වෝල්ටීයතාවකින් සම්ප්‍රේෂණය කරන්න. දැන් අඩු වෝල්ටීයතාවක් කියලා කියන්නේ මේ 11 kV කියන එක අඩු වෝල්ටීයතාවක්. මේ සම්ප්‍රේෂණය කරන්න මේ වගේ විශාල රැහැනක් අවශ්‍ය වෙනවා. මේ ප්‍රායෝගිකව භාවිතා කරන්න බැරි නිසා මේක අපි වැඩි කරගන්නවා 1,32,000ක් kV. වෝල්ටේජ් kV 132යි kV කියලා කියන්නේ 1,32,000යි. 2,20,000යි V කියලා කියන 2,20යි kV බවට පත් කරා මේ හා සමාන ප්‍රමාණයේ කුඩා සන්නායකයක් මේ සඳහා භාවිතා කරගත හැකි වෙනවා. ඒ නිසා තමයි විදුලිය සම්ප්‍රේෂණය කිරීමේදී අධි වෝල්ටීයතාවක් බවට මේ විදුලිය පත් කර ගැනීම දුවේ පුතේ සිදුවන්නේ. මෙය කිසිසේත් ප්‍රායෝගික නොවන බැවින් විදුලි සම්ප්‍රේෂණය සඳහා අධි වෝල්ටීයතාවක් භාවිතා කරනවා. මෙන්න අධි වෝල්ටීයතාව. මේ 11ක් kV කියලා කියන්නේ මොකද්ද? විදුලි බලාගාරයක දල වශයෙන් නිපදවන වෝල්ටේජ් එක. එය අපි කිව්වා 10 kV ඉඳලා 15ක් kV අතර ආසන්න ප්‍රමාණයක් වන බව ඔබට මා කලින් සඳහන් කරා. අපි ඉදිරියට යමු.
මෙම සම්ප්‍රේෂණ වෝල්ටියතාව සාමාන්‍යයෙන් 110ක් kV ඉහළ අගයක් ගනී. ඇතැම් දියුණු රටවල විදුලි සම්ප්‍රේෂණය සඳහා 765 kV වැනි අධි වෝල්ටියතාවක් ගනී. සාමාන්‍යයෙන් ඔය 110ක් kV ට වඩා වැඩි වෙන්න ඕන. දැන් ලංකාවේ 132යිනේ. 220යිනේ. 110ක් kV වෙන්න පුළුවන්. නමුත් දියුණු රටවල සම්ප්‍රේෂණය කරන්න ඕන දිග ප්‍රමාණය වැඩි වෙන්න සමහරලාට 65000ක් kV. කියන්නේ 765ක් kV. තරම් අධික වෝල්ටියතාවකට පත් කරන බව මතක තියාගන්න. සම්ප්‍රේෂණය කරන්න ඕන දිග වැඩි වෙනකොට විභව බැස්ම වැඩි වෙනවා. මේ විභව බැස්ම වැඩි වෙන්න අපි මේ ස්ටෙප් අප් එහෙම නැත්නම් අධිකර පරිණාමණය කරන වෝල්ටේජ් එකත් වැඩි වෙන බව දුවේ පුතේ තේරුම් ගන්න. එහෙත් ශ්‍රී ලංකාවේ සම්ප්‍රේෂණ වෝල්ටියතාවයන් ට්‍රාන්ස්මිෂන් වෝල්ටේජ් ලෙස දැනට භාවිතා වනුයේ 132 හා 220 kV වේ. ලංකාවේ භාවිතා වන මේ අගය කොච්චරක් විතර වෙනවද? 132ක් kV 220 kV අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ භාවිතා වන බව දුවේ පුතේ තේරුම් ගන්න. 132යි 220ක් අතර ප්‍රමාණයක්. එය ලංකාවට පුරාවටම බෙදා හැරීම සඳහා ඊටාම ප්‍රයෝජනවත් වෙනවා. විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සෑමටම තෙකලා පද්ධතියක් වන අතර ඉහත වෝල්ටියතාවය කලා දෙකක් අතර පවතින වෝල්ටියතා අගයක් වේ. line to line voltage. දැන් ඔබ දන්නවා මේ කලා වෝල්ටියතා මං වෝල්ටියතා මොනවද මේ line to line voltage කියලා කියන්නේ? ඔබ දන්නවා මෙන්න මේ ඩෙල්ටා ස්ටාර් කනෙක්ෂන් එක. මේ තියෙන්නේ ඩෙල්ටා කනෙක්ෂන් එක. මේ ඩෙල්ටා කනෙක්ෂන් එකේදී මේකම line 1 කියනවා, මේක line 2 කියනවා, මේක line 3 කියනවා. ඔය ආකාරයෙන් අපි කියන්නේ. එතකොට මේ V line අගය තමයි මේ V line voltage එක කියලා කියන්නේ මේ line දෙකක් අතර. ඔය V line voltage එක තමයි සමාන වෙන්නේ එක්ක 132යි kV ට හෝ 220000යි kV ට බව ඩෙල්ටා ස්ටාර් කනෙක්ෂන් එක පිළිබඳව අවබෝධය තියෙන ඔබට පැහැදිලි වෙනවා ඇති. බොහෝ වෙලාවට තෙකලා පද්ධතියක V line voltage එක line to line voltage එකම නැත්නම් කලා දෙකක් අතර පවතන වෝල්ටියතාව තමයි තීරණය කරන්නේ. ඒ නිසා මම නැවත ඔබට මතක් කර සිටිනවා මූලික විදුලි තාක්ෂණ වේදයේදී තෙකලා විදුලි පද්ධතිය කියන පාඩම නැරඹීමෙන් අධ්‍යයනය කිරීමෙන් පසුව තමයි මෙන්න මේ පාඩමට ඔබ අවතීර්ණ විය යුත්තේ. ඊළඟට අපි කතා කරනවා විදුලි බල සම්ප්‍රේෂණයේදී power transmission එයට ඍජුව ජනන උපපොළ generation substation සිට ජාල උපපොළ grid substation දක්වා සම්ප්‍රේෂණය කරනු ලබන අතර ඒ අතරතුර පරිභෝජනය බෙදා හැරීමක් සිදු නොවේ. කිසිසේත්ම ජාල උපපොළට අපි දෙන ඩෙල්ටා වලින් තමයි අරන් යන්නේ. ඩෙල්ටා එකේ වයර් කෑලි 3යි. කොහෙන්ද පටන් ගන්නෙ? විදුලි බල ජනන උපපොළේ ඉඳලා grid substation දක්වා විශාල රැහන් අධිඋස රැහන් වලින් පොළවට ගොඩාක් ඉහළින් විදුලි බලය සම්ප්‍රේෂණය කරනවා. ඒ අතරතුර කිසිදු පාරිභෝගිකයට කිසිම ආකාරයෙන් ඒ විදුලිය පරිභෝජනය කිරීමට හැකියාවක් නැහැ. ඒකට හේතුව වෝල්ටේජ් එකත් වැඩි. එයා තියෙන්නේ මේ ඩෙල්ටා කනෙක්ෂන් එකේ. ඩෙල්ටා කනෙක්ෂන් එකේ තියෙන සජීවී රැහන් 3ක් පමණයි. නමුත් අපි කිසියම් අවස්ථාවක එම වෝල්ටියතාවය පරිභෝජනය කරනවා නම් අපිට අවශ්‍ය වෙනවා මතක තියාගන්න නියුට්‍රල් එකක්. ඒ නිසා නියුට්‍රල් එකක් අවශ්‍ය වන්නේ ස්ටාර් කනෙක්ෂන් එකේදී. මේ ස්ටාර් කනෙක්ෂන් එකේදී තමයි නියුට්‍රල් එකක් තියෙන්නේ. ඒ නිසා මේ ඩෙල්ටා කනෙක්ෂන් එකේදී මේ විදුලිය පරිභෝජනය කරන්න බැරි නිසා මේ බල සම්ප්‍රේෂණය වන කිසිම අවස්ථාවක විදුලි බලය පාරිභෝගිකයාට බෙදා නොහරින බව දුවේ පුතේ තරයේ මතක තියාගන්න. ඊළඟට අපි යනවා ජනන උපපොළ. දැන් ජනන උපපොළේ තමයි දුවේ පුතේ අර වැඩි වෝල්ටියතාවයකට පත් කරන්නේ. ජනකයේ නිපදවන වෝල්ටියතාවය වැඩි වෝල්ටියතාවයකට පත් කරන්නේ. බලමු මේ ආකාරයට. සාම්ප්‍රදායික විශාල විදුලි ජනක සැලකීමේදී සාමාන්‍යයෙන් විදුලිය ජනනය කරනු ලබන වෝල්ටියතාවන් 10.5 kV සිට 15 kV අතර අගයක් පවතිනවා. අන්න අගය කීයද සාමාන්‍යයෙන්? අපි ගත්තොත් මහා පරිමාණ විදුලි බලාගාර, රන්දෙනිකල, රන්ටැබේ, කොත්මලේ මේ වගේ ජලාශවල නිපදවන විදුලි බලාගාරවල 10.5යි 15ක් අතර. 10ක් 15ක් අතර. 10000ක් වේ 15000ක් වේ. මෙය මදි. මෙය අනිවාර්යෙන් අධිකර පරිණාමක භාවිතා කරමින්
ස්ටෙප් අප් කිරීම සිදු කරන්න ඕනේ. මෙසේ ජනනය කරනු ලබන විදුලිය බලාගාර අසල ඇති අධිකර පරිණාමකයක් මගින් තමයි මේ අධිවෝල්ටීයතාවක් බවට පත් කරන්නේ. අධිවෝල්ටීයතාවක් බවට පත් කළා සම්ප්‍රේෂණය කිරීම සිදු කරනවා. එයාගේ ප්‍රාථමිකය ඩෙල්ටා, ද්විතීකය ඩෙල්ටා. කාගේද මේ? ජනන උපපොලෙන්. ඔන්න ජනන උපපොලෙන්. එතකොට ජනන උපපොලෙන් පිට වෙනකොට මේ රැහැනට තිබෙන්නේ මේ සන්නායක කැබලි කීයද? සන්නායක කැබලි 3කින් තමයි එළියට නිකුත් කරන්නේ. ඕවා තමයි අධිවෝල්ටීයතා රැහැන් මගින් අර ගම් නියම් ගම් හරහා, පළාත් හරහා, දිස්ත්‍රික්ක හරහා විශාල කුළුණු මත සම්ප්‍රේෂණය වන්නේ. පොළවට ඉහළින් අධිවෝල්ටීයතාවක් කියන්නේ පොළවට ගොඩාක් ඉහළින් මේ සම්ප්‍රේෂණය කරන්නේ. එය හරහා විදුලි කාන්දීමක් පොළවට ගස් වලට ඇති වෙන්න පුළුවන් නිසා ඒ මාර්ගය තුන විශාල ගස් කඳු සියල්ලම ඈත් කරමින් හුදකලාවේ තමයි මේ සම්ප්‍රේෂණ රැහැන් දුවේ පුතේ රැගෙන යාම සිදු කරන්නේ. කිසිදු බාධාවකින් තොරව. මෙසේ ජනන වෝල්ටීයතාව සම්ප්‍රේෂණ වෝල්ටීයතාවයට වඩා වැඩි කරගන්නා අධිකර පරිණාමක ඇතුළු ආරක්ෂාව හා මිනුම් මෙවලම් ක්‍රමානුකූලව සම්බන්ධ කර ඇති විදුලි බලාගාරයට අයත් කොටස ජනන උපපොළ ජෙනරේෂන් සබ්ස්ටේෂන් ලෙස හැඳින්වේ. දැන් මෙහිදී ඔබට විශේෂ කාරණාවක් මතක් කරන්න ඕනේ. ඒ තමයි මේ තමයි ජනකය. ඔන්න බලන්න විශේෂ කාරණා මේ තමයි ජෙනරේටරය. මෙන්න මෙතන තමයි තියෙන්නේ අපි කතා කරන ජෙනරේෂන් සබ්ස්ටේෂන් එක. එහෙම නැත්නම් ජනන උපපොළ. මේ ජනන උපපොළෙන් පස්සේ තමයි මේ විදුලිය රැහැන් 3කින් වැඩි කරමින් අරන් යන්නේ. 1,32 kV හෝ 220 kV බවට පත් කරනවා. දැන් මෙතන ඉඳලා මෙතෙන්ට එන්න එපේ. මෙතන ඉඳලා මෙතෙන්ට එනකොටත් විශේෂිත ක්‍රම මාර්ගය. මීටර 200ක් 300ක් මේ හරිය තියෙනවා. මේ මීටර 200ක් 300ක් මේ හරිය තමයි අර වෝල්ටේජ් එක කියන්නේ කීයද? අපි හිතමු 11 kV කියලා. එතකොට මේ 11 kV ට අදාළ විශාල ඇම්පියරේජ් එකක් තියෙනවා. ඒ නිසා ෆයිබර් ඔප්ටික් ක්‍රම පොළව හරහා මේ පරිවර්ණය කළා සංවෘත කළා විශේෂයෙන් ඊටාම ක්‍රමානුකූලව තමයි මේ ජනන උපවලට අරන් යන්නේ. විශාල කේබල් විදියට. අරගෙන ගිහිල්ලා ඔන්න මෙතනින් ස්ටෙප් අප් කළා දෙනවා. එතනින් පස්සේ ප්‍රශ්නයක් නැහැ. කුඩා හරයක් සහිත කේබල් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. ඔබ විදුලි බලාගාරයක් ඊටාම හොඳින් නිරීක්ෂණය කරා නම් විශේෂයෙන් ඔබට මේ පිළිබඳව ගොඩාක් අත්දැකීමක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඔබ දෙමෝපියන් එක්ක ඉහළ කොත්මලේ විදුලි බලාගාරය වගේ විදුලි බලාගාරයක් නිරීක්ෂණය කරන්න යන ඒ නිරීක්ෂණය කරන අවස්ථාවේදී මේ අපි ඉගෙන ගන්නා ලද සියලු තියරි සිද්ධාන්ත කාරණා ඔවුන් සමග සාකච්ඡාට භාජනය කරමින් ඔබේ දැනුම තවදුරටත් වැඩි දියුණු කර ගැනීමේ හැකියාව දුවේ පුතේ පවතුන නිසා ශේෂ චාරිකාවක් මේ සඳහා වෙන් කර ගැනීම පාසලෙන් හෝ පෞද්ගලික ආයතනයකින් හෝ මේ සඳහා වෙන් කර ගැනීම ඉතා වැදගත් කටයුත්තක් වනවා. මේ පාඩම අධ්‍යයනය කිරීමේ එහෙම නැත්නම් මේ පාඩමේ තියරි කාරණා තවදුරටත් දැනුම වැඩි කර ගැනීම සඳහා මේ ප්‍රධාන පරිණාමකයේ ස්විච් අංගණය මේන් ට්‍රාන්ස්ෆෝමර් ඇන්ඩ් ස්විච් යාඩ් ලෙසද හැඳින්වේ. ස්විච් අංගණය ස්විච් යාඩ් එකක් කියලාත් කියනවා. මේ ජනන උපවලට තවත් එකක් කියනවා මොකද්ද? ස්විච් යාඩ් එක. ජනන උපපොළ එහෙම නැත්නම් ස්විච් අංගණය ස්විච් යාඩ් එකක් ලෙස හැඳින්වේ. මෙහි ඇති අධිකර පරිණාමකයේ ප්‍රාථමික දඟරය තාරකා ආකාරයටත් ද්විතීක දඟරය ඩෙල්ටා ආකාරයටත් මෙන්න මෙයාගේ ප්‍රාථමිකය තාරකා ආකාරයටත් ද්විතීකය ඩෙල්ටා ආකාරයටත් සම්බන්ධ කර තිබෙන බවත් කටපාඩම් කර තබා ගත යුතුයි. මේ ද්විතීකය ඩෙල්ටා ආකාරයෙන් තිබෙන නිසා තමයි සන්නායක කැබලි 1යි 2යි 3ක් විදියට ලයිව් 1 ලයිව් 2 ලයිව් 3 මේ සන්නායක කැබලි තුන සම්ප්‍රේෂණය කිරීමට හැකියාව ලැබී ඇත්තේ ලයිව් 1 ලයිව් 2 ලයිව් 3 විදියට. දැන් මේ රූප සටහනේ ඔබට පේනවා පරිණාමකයේ එතුම් ප්‍රාථමිකය මේ තිබෙන්නේ ස්ටාර් ද්විතීකය ඩෙල්ටා. මේ රූපේ එතුම් සම්බන්ධ වන පැහැදිලි ආකාරයක් මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. මේ රූප සටහනක් ආශ්‍රයෙන් මෙන්න මෙහෙම සාකච්ඡා කරමු. අනිත් පැත්තට මේ ස්ටාර් මේ පැත්ත ඩෙල්ටා. නිව්ට්‍රල් එක ලයිව් 1
live 2 live 3 සම්බන්ධ වෙනවා මේ ආකාරයට. මේ පැත්තෙන් live 1 live 2 live 3 සම්බන්ධයෙන් සිදු වෙනවා. ඔන්න ක්‍රමවේදය. අඳින ක්‍රමවේදය ජනන උපපොලේ මේ පරිණාමකය මෙන්න මේකෙන් එක පේස් එකක් ස්ටෙප් අප් වෙනවා. මේකෙන් එක පේස් එකක් මේකෙන් එක පේස් එකක් තෙකලා ධාරා මේ ආකාරයෙන් අධිකර පරිණාමණයට භාජනය වන බව දුවේ පුතේ ඉතාම හොඳින් තේරුම් ගන්න. ඒ ක්‍රියාකාරීත්වය තමයි මෙසේ පැහැදිලි කරලා තියෙන ප්‍රාථමික දඟරය සහ ද්විතීයික දඟරය 12000ක් පමණ KV වන එකක් ස්ටෙප් අප් කරනවා 1,32,220,000 බවට. මෙහිදී ප්‍රාථමිකයේ පොට ගානට වඩා ද්විතීයික දඟරයක පොට ගාන විශාල ලෙසින් වැඩි කිරීමෙන් තමයි මේ අධිකර පරිණාමණයට භාජනය කිරීමට හැකියාව ලැබී ඇත්තේ. අධිකර පරිණාමකයක් මෙහිදී සිදු වෙනවා. අධි වෝල්ටීයතාවක් බවට පත්වීමක් සිදු වෙනවා. වැඩි වෝල්ටීයතාවකින් විදුලිය සම්ප්‍රේෂණය කිරීමේ වාසි. ඇයි අපි වැඩි වෝල්ටීයතාවයකට මේ විදුලිය සම්ප්‍රේෂණය කරන්නේ? මොනවද ඒකේ තියෙන වැදගත්කම? පළමු කාරණාවට එමු. පරිණාමකයේ භාවිතෙන් වෝල්ටීයතාව වැඩි කිරීමේදී ධාරාවද ඊට අනුකූලව අඩුවන බැවින් විදුලි සම්ප්‍රේෂණයේදී විභව බැස්ම අඩු වේ. දැන් මෙන්න මේකෙදී P සමානයි VI සමීකරණයට අනුව වෝල්ටේජ් එක වැඩි කරනකොට I අඩු වෙනවා. එනිසා මේ වගේ සන්නායක කෑල්ලක් ගත්තාම අර මං කලින් සඳහන් කළ පරිදි මෙන්න මේකට තියෙනවා මේ කෑල්ලෙන් කෑල්ලට R අගයක් තියෙනවනේ. ඒතර R ගෙන් ගුණුනහම IR වෙනවනේ. IR කියන්නේ මොකද්ද? V. IR කියන්නේ V. මේ V මේ වගේ වෝල්ටීයතා කෑලි ගොඩාක් එකතු වුනහම මේ A කෙලවරයි B කෙලවරයි අතර ලොකු විභව බැස්මක් ඇති වෙනවා. නමුත් I අඩු වෙන්න IR ගුණිතය අඩු වෙලා මේ කිසියම් ලක්ෂ දෙකක් කරා දෙන විභව අන්තරපංගුව විභව බැස්ම අඩු වෙන නිසා මේ දෙකලවර තරමක අඩු වෝල්ටීයතාවක් පවත්වා ගන්න පුළුවන්. ඒ නිසා තමයි 1,32,220,000 වගේ අගයක් ප්‍රමාණවත් වෙන්නේ. තවදුරටත් ඈතට සම්ප්‍රේෂණය කරන විට අපිට 2,20,000 ප්‍රමාණයක් මදි වෙනවා. ඊටත් වඩා වැඩි කරගන්න වෙනවා. ඒ නිසා දියුණු රටවල මේ සම්ප්‍රේෂණය කරන වෝල්ටීයතාවය 2,20,000ට වඩා ලංකාවට වඩා වැඩි අගයක් පත් වෙනවා. ඒ ඈතට යනකොට IR ගුණිත විශාල ප්‍රමාණයක් එකතු වෙන නිසා. ඒ නිසා V වැඩි කරලා I අඩු කිරීමෙන් IR ගුණිතය අඩු කරමින් විභව බැස්ම අඩු කර ගැනීමේ හැකියාව පළවන වාසිය විදිහට එනවා. ඊටම වැදගත් සිද්ධාන්තයක්. හොඳ ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඉලෙක්ට්‍රිකල් ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි ඔබට මෙය තේරුම් ගැනීම සඳහා. ඊළඟට එනවා වැඩි විභවයකින් අඩු ධාරාවක් සම්ප්‍රේෂණය කරන බැවින් ජව හානි අඩු වේ. අපි දන්නවා ජව හානියේ සමීකරණය H සමානයි I වර්ග R. දැන් කොහොමත් සම්ප්‍රේෂණ රැහැන් වලින් ජවය යනකොට තාපය විදියට ශක්තිය හානි වෙනවා. ඒ නිසා I අඩු වෙන්න IR වර්ග R ගුණිතය අඩුවීමක් සිදු වෙනවා. I අඩු වෙන නිසා මේද ලැබෙන තවත් විශේෂ වාසියක් ලෙස දුවේ පුතේ අපිට ගන්න පුළුවන්. තුන්වන කාරණාව අඩු ධාරාවක් සම්ප්‍රේෂණය කරන බැවින් මාර්ග ට්‍රාන්ස්මිෂන් ලයින් සඳහා අඩු හරස්කඩ සහිත සන්නායක කම්බි භාවිතා කළ හැකි බැවින් ආර්ථික අසින් විශාල වාසිදායක තත්ත්වයක් ලැබේ. දැන් I අඩු වෙන්න අඩු හරස්කඩ සහිත කම්බි භාවිතා කරන්න පුළුවන්. වැඩි හරස්කඩ කම්බි අරන් ගියොත් කොහොමද වියදම කොස්ට් එක? නමුත් අඩු හරස්කඩක් සහිත කම්බි භාවිතා කරනවා කියලා කියන්නේ වියදම විශාල වශයෙන් අඩු කර ගැනීමේ හැකියාව දුවේ පුතේ ඇත්ත වශයෙන්ම පවතිනවා. එයත් විශේෂ වාසියක්. සම්ප්‍රේෂණය සඳහා වෝල්ටීයතා වැඩි කිරීමේදී අධිකර පරිණාමකයේ ද්විතීයික දඟරය ඩෙල්ටා ආකාරයට සම්බන්ධ කර ඇති බැවින් රැහැන් 3ක් මගින් විදුලිය සම්ප්‍රේෂණය කළ හැකි වීම මෙමගින් ලද ආර්ථික වාසියක් සේ සැලකේ. ඔන්න අපිට තවත් විශේෂ වාසියක් තියෙනවා. ඒක තමයි සම්ප්‍රේෂණය කරන්නේ මොන ආකාරයටද?
ඩෙල්ටා ආකාරයට. මේ ඩෙල්ටා ආකාරයට සම්ප්‍රේෂණය කරන නිසා සන්නායක කැබලි 3ක් පමණක් භාවිතා කිරීම ආර්ථික වශයෙන් විශේෂ වාසිදායක තත්ත්වයක් ඇති වෙන බවත් මෙහිදී පැහැදිලි කරගන්න. එහෙමනම් මේ අධිවෝල්ටීයතාවයෙන් සම්ප්‍රේෂණය කිරීමේ ප්‍රධාන වාසි තුන මොනවද? V සමානයි IR සමීකරණයට අනුව අඩු වෝල්ටීයතා බැස්මක් පවත්වා ගන්න පුළුවන්. H සමානයි I වර්ග R සමීකරණයට අනුව I අඩුව නිසා අඩු ශක්ති හානියක් මේ තුලින් වැය වන බව. ඊළඟ කාරණාව දුවේ පුතේ V සමානයි IR සමීකරණේ I අඩුවීම නිසා ධාරා අඩුවීම නිසා අඩු හරස්කඩ සහිත වර්ගඵලයක් සහිත කම්බි භාවිතා කිරීම ආර්ථික වශයෙන් වැදගත් වෙනවා. ඒ වගේම මේ සම්ප්‍රේෂණය කරන්නේ ඩෙල්ටා අවස්ථාවේ සන්නායක කැබලි 3ක් පමණයි තියෙන්නේ. මෙයත් ඊටාම විශේෂයෙන් වැදගත් වෙනවා ආර්ථික වශයෙන් වාසිදායක තත්ත්වයක් බවට පත් වෙනවා. මේ තමයි සම්ප්‍රේෂණය. දැන් මේ සම්ප්‍රේෂණය කරමින් අරන් යන්නේ කොහාටද සම්ප්‍රේෂණය කෙලවර වෙන්නේ? ජාල උපපොළ. එහෙම නැත්නම් ග්‍රිඩ් සබ්ස්ටේෂන් එක තමයි මේ සම්ප්‍රේෂණයේ කෙලවර බවට පත් වෙන්නේ. මේ සම්ප්‍රේෂණයේ කෙලවර මොකද්ද කියලා අයොත් පුතේ මොකද්ද? ජාල උපපොළ ග්‍රිඩ් සබ්ස්ටේෂන් එකේදී කෙලවර වෙනවා. දැන් අපි ඊළඟට බලමු විදුලි සම්ප්‍රේෂණ රැහැන් මගින් සිදුවන ක්‍රියාවලිය. මොකද්ද මේ විදුලි සම්ප්‍රේෂණ රැහැනක් කියලා කියන්නේ? දැන් මේ අධි වෝල්ටීයතාවක් බවට පත් කරපු එක අන්න දැන් සම්ප්‍රේෂණය කරනවා ගම් නියංගම් පුරා පළාත් මායිම් පුරාවට. එහිදී කියනවා අධි වෝල්ටීයතාව ඇති විදුලි ජනන උපපොළක් ජෙනරේෂන් සබ්ස්ටේෂන් සිට ජාල උපපොළ ග්‍රිඩ් සබ්ස්ටේෂන් දක්වා විදුලි රැහැන් ඔස්සේ සම්ප්‍රේෂණය කරයි. බොහෝ විට විදුලි සම්ප්‍රේෂණය සඳහා අවකාශයේ කුළුණු මතින් දිවෙන විදුලි රැහැන් ඕවර්හෙඩ් ට්‍රාන්ස්මිෂන් ලයින් ලෙස හඳුන්වනවා. මේකට අපි කියනවා මොකද්ද? ඕවර්හෙඩ් ට්‍රාන්ස්මිෂන් ලයින්. යථා ඉහළින් ගමන් කරන ඕවර්හෙඩ් ට්‍රාන්ස්මිෂන් ලයින් මේ රූප සටහනේ පේන්නේ. මෙන්න මේ රූප සටහනේ පේන්නේ ඕවර්හෙඩ් ට්‍රාන්ස්මිෂන් ලයින් එක. මේ තියෙන්නේ ඕවර්හෙඩ් ට්‍රාන්ස්මිෂන් ලයින්. ඩෙල්ටා අවස්ථාවෙන් අරන් යනවා. මේ ඩෙල්ටා අවස්ථාවෙන් අරන් ගිහිල්ලා කොහාටද තියන්නේ? මෙන්න මේ වගේ ජාල උපපොළක් කෙරෙහි සම්බන්ධ කිරීම සිදු කරනවා. ඒ වගේම භූගත රැහැන් මේ තියෙන සමහර අවස්ථාවලදී මේ භූගත රැහැන් ආකාරයට තරයනවා ඉහළින් අරන් යන්න බැරි අවස්ථාවකදී සමහරට ඉහළින් ගම් නියංගම් පුරා අරන් යාම පෞද්ගලිකව ප්‍රශ්න වෙන්න පුළුවන්. අසීරු වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවක භූගත රැහැන් ආකාරනොත් මේ විදුලි බලය සම්ප්‍රේෂණය කරන බව බෙදාහරන බවත් මතක තියාගනිමින් අපි තවත් ඉදිරියට යමු. පොළව යටින් දිවෙන විදුලි කේබල් විදුලි සම්ප්‍රේෂණය සඳහා යොදා ගැනීම ඉතා විරලයි. බොහෝ අවස්ථාවල පොළව යටින් අරන් යන්නේ. එහෙම අරන් යනවා විශේෂ ආරක්ෂාවක්. පොළවට මේ ආරෝපණ භූගත වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් හැකිතාක් ඉහළින් තම අරන් එසේ අරන් යන විශේෂ ආවරණ පරිවරණ ක්‍රම භාවිතා කළ යුතු බවත් මතක තියාගන්න. බෙදා හැරීම සඳහා පොළව යටින් අරන් යන්න පුළුවන්. ඉහළින් සම්ප්‍රේෂණය සඳහා බොහෝ අවස්ථාවල ඉතාම විරල අවස්ථා තමයි මේ සම්ප්‍රේෂණය සඳහා භාවිතා කරන්නේ කියන කාරණා මතක තබා ගන්න. අවකාශයේ කුළුණු මතින් දිවන සම්ප්‍රේෂණ විදුලි රැහැන් නිරාවරණයේ පවතින අතර බොහෝ විට නියමිත පරිදි සකස් කළ ඇලුමිනියම් හෝ සන්නායක වලින් නිර්මිත වේ. නිරාවරණ වෙලා තියෙනවා. කුළුණු මතින් අවකාශයට නිරාවරණ වෙලා තියෙනවා. ඒතර මේ යනකොට ශක්ති හානියක් සිදු වෙනවද? ඔව් අවට වායුගෝලයට සමහර අවස්ථාවලදී ආරෝපණ එකතු වෙනවා. ශක්ති හානියක් සිදු වෙනවා. නමුත් කරන්න දෙයක් නැහැ. අපි පුළුවන් තරම් උපරිම ශක්ති හානියකින් තොරව සම්ප්‍රේෂණය කරන්න වග බලා ගැනීම සිදු කළ යුතුයි. ඇතැම් අවස්ථාවල විදුලි රැහැන් ශක්තිමත් කිරීමට ඇලුමිනියම් භාවිතා කරත් මේ ඇලුමිනියම් සමග වානේ කම්බි සුදුසු පරිදි දා ගන්නවා. ඔබ දන්නවා ඇලුමිනියම් ශක්තිමත් භාවයෙන් අඩුයි. මේ අවස්ථාවේදී ඇලුමිනියම් සමග වානේ මිශ්‍ර කරලා සම්බන්ධ කරනවා. මොකද මේ රැහැන් දෙක අතර මීටර ගණනාවක් ඈතින් හොඳට ඇදලා තද කරලා හිර කර ගන්නවා. මේ අවස්ථාවේදී පාදම තව එකේ පාද මේ කුළුණේ පාදම ශක්තිමත් කොන්ක්‍රීට් වලින් සහ ශක්තිමත් මලනොකන වානේ වලින් මේ ස්ට්‍රක්චර් එක මේ කුළුණ නිර්මාණය කළා. මේ කුළුණු හරහා එකිනෙක ඇද රැහැන් තුන බැඳලා තමයි මේ ඈත ප්‍රදේශ වලට මේ විදුලිය සම්ප්‍රේෂණය කිරීම සිදු කරගන්නේ. ඔබ දැක ඇති මෙවැනි කුළුණු ගණනාවක් වෙල්යාවල් හරහා වැටී තිබෙන අවස්ථාවක්. ඊළඟට අපි සාකච්ඡාවට වාජනය කරනවා ජාල උපපොළ. එහෙම නැත්නම් ග්‍රිඩ් සබ්ස්ටේෂන්. මේ ග්‍රිඩ් සබ්ස්ටේෂන් එකේ අපි කතාවට සාකච්ඡාවට වාජනය කරනවා දුවේ පුතේ දෙවන පරිච්ඡේදයේ සිට. මෙන්න මෙතනින් තමයි විදුලි බලය සම්ප්‍රේෂණය නවතින්නේ. මෙතන ඉඳලා තමයි විදුලි බලය බෙදා හැරීම ආරම්භ වන්නේ. අපි දුවේ පුතේ ඊළඟ පරිච්ඡේදයෙන් හමු වී සාකච්ඡාවට වාජනය කරමු. කොහොමද විදුලි බලය පාරිභෝගිකයට බෙදා දෙන්නේ? එහිදී මොනවද අදාළ නියමයන් ක්‍රමවේදයන්
මොනවද කියන කාරණාව අපි දෙවන පරිච්ඡේදය තුළදී සාකච්ඡාවෙන් හමු වෙමු.